දේශපාලනයේ යථාර්ථය දවස ගුවන් සුබ සන්ධ්‍යාවක් සාකච්ඡාව අතර වාර අපි වැඩසටහන ආරම්භ කරන ආචාර්යතුමනි වැඩසටහන ආරම්භ කරන අවසරයි. හොඳයි බොහොම ස්තුතියි. අපි සාකච්ඡා කරමින් සිටියේ රටේ ආර්ථිකය සහ ගණකාධිකරණ ක්ෂේත්‍රය සහ මේ විෂය සම්බන්ධයෙන් මේ දේශපාලන කතා බහ අතරේ අපිට දැන් හොඳ අවස්ථාවක් එළඹ තිබෙනවා මේ කාල සමය දින 52ක පමණ දේශපාලන සුළු කුණාටුවකට හසු වුණ අපේ රට දැන් එම කුණාටුවේ බලපෑම තිබුණත් දැන් සාමාන්‍ය ජනතාව යථාපරිදි දෛනික කටයුතු සිදු කරමින් සිටිනවා. මේ අවස්ථාව තමයි පියවි සිහියට ඇවිත් එළඹ සිහියට පැමිණ මේ රටේ පුරවැසියන් මේ රට කොතනටද අප අරන් යා යුතු යන්න සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය සාකච්ඡාමය සංවාදාත්මක තත්වයකට පැමිණ ඒ නැන පමණ තම තමන් කරුණු කාරණා අවබෝධ කරගත යුත්තේ. දැනුම තිබෙන උපාධිධාරීන් ඉහළ නිලධාරීන් ඔවුන්ගේ දැනුම අනුව ඔවුන් තීරණ ගන්න. සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ දෛනික ජීවිතයේ ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්නත් එක්ක ඔවුන් රටේ දේශපාලන සම්බන්ධයෙන් කියව ගන්නා ක්‍රමය වෙනස්. පහළම ආර්ථික මට්ටමේ ඉන්න ඊටාම දිලිඳුභාවයෙන් පසුවන සාමාන්‍ය ජනතාවට ඡන්ද බලය පැවතුනත් ඔවුන් මේ දේශපාලන පක්ෂ සහ දේශපාලකීන්ගේ ක්‍රියාකාරකම් තේරුම් ගන්න ක්‍රමය වෙනස්. මේ සමාජයේ තිබෙන විවිධ සමාජ තල අපි තේරුම් ගතහොත් පමණයි අපට රටක් හැටියට පොදුවේ නැගී සිටිය හැකි වන්නේ. අපි ආරාධනා කළා ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මයා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ සමාජිකයෙක්. ඔබ දන්න සංජීව රණතුංග අපත් සමග එකතු වෙනවා මාධ්‍යවේදී අපේ හිතවතා. ආයිබෝන් සංජීව ආයිබෝන් ආචාර්යතුමනි. අජන්තුනි මොකද්ද මේ ජාතික විද්වත් සංවිධාන ආර්ථික ප්‍රතිපත්ති කමිටුව? ඔව් ජාතික විද්වත් සංවිධානය කියලා අපි කියන්නේ දැන් අපි තේරුම් ගත්ත රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න නම් ඇත්තටම හොඳ ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍යයි කියන කාරණේ. ඒ ප්‍රතිපත්ති තියෙනට ඕනේ ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවන ජාතික ආර්ථිකයට සම්බන්ධ වෙච්ච ප්‍රතිපත්ති. ඉතින් ජාතික ප්‍රතිපත්ති ටිකක් සකස් කිරීමේ අවශ්‍යතාවය උඩට ගත්තා. ඒත් එක්කම අපි තීරණය කළා මේ දැන් ප්‍රතිපත්ති කොච්චර හොඳට හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මේක මහ ජනතාව තේරුම් අරගෙන ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බලවේගයක් සමාජයේ හදන්නට ඕනේ. ඒ නිසා අපේ අරමුණ උනේ මේ සංවිධානය හැදුවෙම ප්‍රතිපත්ති සමග මහා ජන ව්‍යාපාරයක් දේශපාලන බලයත් ඉලක්ක කරගත්තු මහා ජන ව්‍යාපාරයක් සකස් කරන්න. එහි එක කොටසක් තමයි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය. ඒක මට පැවරිලා තියෙනවා මම ඇතුළු තව 20 දිනක් විතර කමිටුවේ ඉන්නවා. හොඳ රටට අපි තේමාව විදිහට අරන් තියෙනවා නොබිදෙන ඒ වගේම ගුණාත්මක නොබිදෙන ආර්ථිකයක් ගුණාත්මක ජීවිතයක් කියන තේමාව ඔස්සේ තමයි මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්ති ටික අපි සම්පාදනය කරන්නේ. මේක එළඹෙන පෙබරවාරි 19 වෙනිදා අපි ජනගත කරනවා. ජනගත කරලා සංවාදයට විවෘත කරනවා අර මහජන ව්‍යාපාරයේ සැදීමේ කටයුත්ත සඳහා. මේ සම්බන්ධ මේකට පොලිටිකල් හෑන්ඩ් එකක් දේශපාලන පසුබිමක් තිබෙනවද? දේශපාලන මොකද්ද දේශපාලන පසුබිම මෙහිකයි. ඇත්තටම ආර්ථිකය කියලා කියන්නේමත් දේශපාලනයම තමයි. එතකොට නමුත් මා සරලව ඇහුවොත් UNP ද ශ්‍රී ලංකාද JVP ද? නෑ මෙහෙම තියෙන්නේද? අපි එහෙම කිසිම පක්ෂයකට විතරක් මේක ලඝු කරන එකක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට විවෘතයි. හැබැයි මෙන්න මේ මූලධර්මයේ ප්‍රධානම මූලධර්මයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ තියෙන සම්පත් භෞතික සහ මානව සම්පත් අපි ලෝකේ තියෙන තාක්ෂණය නිසි ආකාරයට ගලපමින් සම්බන්ධ කරමින් අපිට ලොකු ප්‍රශ්නයක් තමයි රටේ ජාතික නිෂ්පාදනය. ඒක භාණ්ඩාර සේවා කියන දෙකම. ඒ දෙක උපරිම මට්ටමකට උඩට ගේන්නත් ඒ වගේම ඒ එළමෙන නිෂ්පාදනයේ රට ඇතුලේ සාධාරණ පදනමකට බෙදී යාමත් කියන මූලික මූලධර්ම සහ අනිකුත් පොඩ දේශපාලන දර්ශනය. ඔව් ඒක තමයි දේශපාලන දර්ශනය. එන්නේ ඒක තමයි. කියන්නේ සාධාරණත්වයේ සහ විශේෂයෙන්ම කාර්යක්ෂමතාවය ඉලක්ක කරගත්තු සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ කියන දර්ශනය. ඒක අර බුදුව ධනවාදීද සමාජවාදීද එහෙම නෙමෙයි. කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කියපු සංසදයේද මේ? ඔව් මෙන්න එහෙම සම්බන්ධයක් මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි පෙබරවාරි ආරම්භ කරනවා කියලා නායකතුමා කිව්වා. ඔව් පෙබරවාරි ඔව් මම කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේක දේශපාලන ක්‍රියාකාරීත්වයේ පැත්තෙන් ගත්තාම එක සංවිධානයක සංවිධානයක් විදිහට. හැබැයි මම අර කලිනුත් කිව්වා මේක විවෘතයි ඕනම කෙනෙකුට. හැබැයි සංවිධාන විදිහට ජනතා විමුක්ති පෙරමුණ සහ වමේ කේන්ද්‍රයක් දැනට යම් ආකාරයකින් තමයි ඇත්තටම අපිට ගැටලුවක් නැතුව මේ වෙනකොට වැඩ කටයුතු කිරීමට එකඟ වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ඒකට හේතුව තමයි අපි මේ ජාතික වැඩපිළිවෙල සකස් කිරීමේ මූලික මූලධර්ම ගොඩාක් තියෙනවා. ඒ මූලධර්මයි ඒගොල්ලන් කියන ආර්ථික ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල අතර ගැටණයක් නැහැ. ඒ කියන්නේ ඒ නිසා මේක අපිට එකට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකේ පරමාර්ථය ජාතික විද්වත් සංවිධානයයි ජනතා විමුක්ති පෙරමුණයි විතරක් මේක එකතු වෙලා යන ගමනක් නෙවෙයි.
මේකට ඕනෑම කෙනෙකුට විවෘතව සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලික පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා නෙවෙයි. දැන් උදාහරණයක් මම මේක සම්බන්ධ වෙනවා ආර්ථික කමිටුවේ සමාජික විදියට. ඒකෙන් අදහස් කරන්නේ මට මේකෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීම මම මේකට සම්බන්ධ වුණා කියලා. ඉතින් එහෙම පටු පරමාර්ථයකින් මේකට එන්න අමාරුයි ටිකක්. හොඳයි. පරමාර්ථය පටුද පුළුල්ද කියන කාරණාව ඉතිහාසයේ තීරණය කරයි. හැබැයි ආචාර්යතුමන්ලා වගේ ආචාර්යවරු, මහාචාර්යවරු බොහෝ අය මෙවැනි සංවිධාන අටවාගෙන මේ රටේ මිනිස්සුන්ට යහපත් මාර්ගය පෙන්නලා අවසානම දේශපාලන ඔඩොක්කුවට එකතු වුණා. ඔවුන් උපකුලපතිවරු වුණා, කුලපතිවරු වුණා, මහාචාර්යවරු වුණා, අධිනීතිඥවරු වුණා, රජයේ නීතිඥ. දැන් මේ සංස්කෘතියේ මේ ප්‍රවණතාවයට අපිට එකපාරට විරුද්ධ වෙන්න බෑ සංජීව. හැබැයි ඔබලා දකින්නේ කොහොමද? ඔබලා හිතන විදිහට මට මතකයි දැන් රතනහාමුදුරු පිවිතුරු හෙටක් අරන් ආවා. සාධාරණ සමාජයක් අරන් ආවා. දැන් මේ වගේ විවිධ සංවිධාන විශ්වවිද්‍යාල ආචාර්ය සංවිධාන ගොඩ නැගුවා. හැබැයි අපිට නම් යහපතක් උනේ නෑ සංජීව. අපිට කෙලවුණා. අපිට කියන්නේ මහ ජනතාවට බිමට ෆ්ලැට් වෙන්න ගැහුවා. මේ ආණ්ඩුවත් ගැහුවා. මං අහන්නේ දැන් මොකද වෙන්නේ? රොෂාන් මං හිතන්නේ ඔබතුමා අර ලස්සනට විග්‍රහයක් කරා දේශපාලන කුණාටුව. මේ දේශපාලන කුණාටුවත් එක්ක තමයි මේ වගේ අර්බුද ගොඩ නැගිලා මේ වගේ කොටස් ඉදිරියට එන්නේ. මං හිතනවා ඒක හොඳ දැක්මක් කියලා. මං හිතන්නේ මෙහෙම හොඳ ප්‍රවණතාවක්. සංවිධාන තව තව ගොඩ නැගියොත්. ගොඩ නැගෙන්න ඕනේ. හැබැයි මේකෙන් දෙන පණිවිඩය මොකද්ද? ඉස්සර දේශපාලන පක්ෂ පිට වෙන්නේ මොකද්ද? ආර්ථික පදනමක් මත මේක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියන පදනම උඩ. හැබැයි අද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඒ ආර්ථික පදනම නෙමෙයි. මොකද අද ශ්‍රී ලංකාව එක ගත්තොත් UNP එක ගත්තොත් ඒ පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ. මේ ඊයේ පෙරේද මිල සූත්‍රයේ මංගල සමරවීර මහත්මයා ලොකු කොලයක් උස්සලා කිව්වා. හැබැයි ආණ්ඩුව මාරුණා පැය 24යි මහින්ද රාජපක්ෂ මහත්මයා මිල සූත්‍රය දැම්මක් වුණු බක්කියට තෙල් මිල අඩු කරා. ආයෙත් ආණ්ඩුව ආවා. ආපු ගමන් මංගල සමරවීර මහත්මයා මුදල් ඇමති වුණා. ඇවිල්ලා කිව්වා මිල සූත්‍ර අපි ආයෙත් පටන් ගන්නවා. මේක අම්මා අප්පගේ රටක් නෙමෙයි. මේක කාගේ රටක්ද? ආචාර්යතුමනි මේක මාර රටක් නේ. නෑ රොෂන් මං හිතන්නේ මේ ලෝකේ ගොඩාක් දියුණු වෙච්ච රටවල විශේෂත්වය තමයි මෙතුමා කියනවා වගේ ඒ රටවලට ආවේනික වූ ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා. ඒවා මොන දේශපාලඥයෝ ආවොත් ආර්ථික දේශපාලනේ ආර්ථික ප්‍රතිපත්ති වලට අත ගහන්න යන්නේ අත්‍යවශ්‍ය. ඔව්. ඒක කොඳුනහරට. ඒක තමයි මේ රටේ ඉන්න මං හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආවට පස්සේ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ව 7-5ට අයින් කරා. කරලම දැම්මත් විනාශ රාජ්‍ය නිලධාරීන්ව එහෙම කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කියන්න බෑ. ඒක තමයි දේශපාලන ක්‍රියාවලිය. එතනින් දුන්නේ දේශපාලඥයාට බලය දුන්නේ. හැබැයි රටේ මිනිස්සු දේශපාලඥයා තෝරනකොට තේරුවේ ආර්ථික ප්‍රතිපත්තියක් දන්න මිනිස්සු නෙමෙයිනේ. අර JVP ඉඳලා පස්සේ සමගි මොකද්ද හදාගත්තු විමල් වීරවංශ මහත්මයා ජාතික සමගි පෙරමුණ නෑ. ඕන ජාතික නිදහස් පෙරමුණ. ඔව් ඒකේ විමල් වීරවංශ ආර්ථික ඝාතකයෙක් ඉන්නවා අපේ ආණ්ඩුවේ. ඔව්. කවුද කිව්වේ අර ආචාර්ය පින්න ජයසුන්දර මහත්තයාට. දැන් ඒක මේ වගේ ආචාර්යවරු දැන් අපිට ඒක තමයි වෙලා තියෙන්නේ. කවුද හරිද? දැන් අපිට වෙලා තියෙන්නේ අර වගේ ඉන්දියාව සමහර චීන වගේ රටවල තියෙන ආර්ථික ප්‍රතිපත්ති ඒවා වෙනස් වෙන්නේ නැහැ කොයි ආණ්ඩුව ආවත්. එතනට අපි මේ රට තල්ලු කරන්න ඕනේ. හැබැයි මම නම් මිනිස්සු එක මන් දකිනවා දේවල් මේ Facebook වල ඒවා මේවල ගහනවා. ඉතින් මම අදටත් කියනවා අපේ තාම මේ රටේ ඉන්නේ බහුතරයක් 90%ක් ඉන්නේ දේශපාලන වහල්ලු. ඒගොල්ලන්ට මේ ආර්ථික ප්‍රතිපත්ති වැඩක් නැහැ. මේගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදය හැමතිස්සෙම මතක් වෙන්නේ තමන්ගේ සාමාන්‍ය ජනතාව අතරද දේශපාලන වහල්ලු ඉන්නේ දේශපාලන පක්ෂය ඇතුළේ ඉන්න සාමාන්‍ය ජනතාව අතර අද බැලුවොත් 70%ක් මම නම් කියනවා 80ක් අතර ඉන්න දේශපාලන වහල්ලු ඒගොල්ලෝ මේ පක්ෂ වලට බැඳිලා තියෙන්නේ ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන න්‍යායක් කියන එකක් හින්දා නෙමෙයි අර එදා ඉඳන් පරම්පරාවෙන් ආවේක හින්දා එහෙම නැත්නම් තමන්ගේ හිතවත්කම තමන්ට රස්සාවක් පෞද්ගලිකව ලැබිච්ච එක ඒ වගේ සුළු කාරණා හින්දා මිසක් තමන්ගේ මේ රට ගැන දැකීමක් මේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි ආර්ථික ක්‍රමය හොඳයි එහෙම හිතලා දේශපාලනය මං හිතන්නේ නැහැ රෝෂන් ආචාර්ය මේ ප්‍රශ්නෙට කොහොමද ඒක තමයි ඒකම පොඩක් එකතු කළොත් මං හිතනවා ඒ කියන්නේ සංජීව මතු කරපු කාරණය තාමත් නිවැරදි මොකද අද වෙනකොට මේ ආර්ථිකය හැම කෙනෙක්ම විවිධ ආණ්ඩුන් පාලනය කරලා රට ගෙනලා තියෙන තැන පිළිබඳ වාද විවාදයක් නැහැ කාටවත් පේනවා ඒ කියන්නේ හොඳ තැනක නෙවෙයි අපිට අවශ්‍ය කරන හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න මිනිසුන්ට ප්‍රමාණවත් ආදායමක් නැහැ හොඳ සෞඛ්‍යයක් ඒ වගේම අධ්‍යාපනයක් හොඳ ප්‍රවාහන පද්ධතියක් ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාමේදී ඒ හොඳ වෙළඳ ශේෂයක් පවත්වාගෙන යන්න බැරි මට්ටමකපත් වෙලා තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේම අපේ මහ ජනතාව මේක තේරුම් ගන්නේ නැහැ. මේ තත්වයට පත් කරලා තියෙන්නේ මේ දේශපාලඥයෝ රට පාලනය කිරීමේ
ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට කියලා. එතන තමයි ගැටලුව. දැන් මේක අපිට විශ්ලේෂණාත්මකව අරගත්තොත් මේ අවුරුදු 70ම විශ්ලේෂණය කරලා බැලුවොත් මේක ඔප්පු කරගන්න පුළුවන්. ඒ වගේම එක එක ආණ්ඩු අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තීන් වලට මේක සම්බන්ධ කරලා ගන්නත් පුළුවන්. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බොත් මේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ සිද්ධ වෙච්ච සිද්ධිය ඇතුලේ කොච්චර දුරට පුද්ගල කණ්ඩායම් බලය සඳහා අල්ලන පොරය සහ ඒ පොරේ බලය ලබාගෙන තමුන්ගේ මඩි තර කර ගැනීමට තමුන්ගේ ආර්ථික ජීවිතයේ ඒ මිල මුදල් හම්බ කර ගැනීමට දරන උත්සාහයෙන් හොඳටම විශ්ලේෂණය කරලා අපිට තේරුම් ගන්න පුළුවන් මේගොල්ලන් ආර්ථිකයේ කළමනාකරණය කරන්නේ මහ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නෙමෙයි පුද්ගලික සුබසිද්ධිය සඳහා. ඇත්තටම දේශපාලනය කියලා කියන්නේම මෙන්න මේ දෙක අතර ගැටෙන තත්වයක්. ඒ කියන්නේ public interest versus personal interest. උතර මහ ජන අභිලාෂය දේශපාලනයට එනවා කියලා කියන්නේම ඔයාට පුද්ගලික ඇල්මක් තියෙන්න බෑ පොදු ඇල්මක් තියෙන්න ඕනේ. මේකට මම චුට්ටි උදාහරණයක් ගන්නම්. මේ ඊයේ පෙර සිද්ධ වුණා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලාස් වුණා. එතුමාට ඉල්ලාස් වෙන සිද්ධ වුණේ ඒ ප්‍රවෘත්තියක් පළ වුණා කාන්තාවක් කියනවා මෙතුමා මාත් එක්කලා ඒ අන්තර්ජාලය හරහා සම්බන්ධයක් ඇති කරගෙන මාව ඩිනර් එකකට එක්කන් ගියා. ඒ ඩිනර් එකට එක්කන් යන අතරතුරදී මගේ කකුල පෑගුවා කියලා. හැබැයි ඒත් එක්කම යා නියෝජනය කරන පක්ෂය මේ මතයක් ඉදිරිපත් කරනවා අපිට සමාජ කාරණේ වැඩක් නැහැ. හැබැයි අපි පරීක්ෂණයක් පවත්වනවා ඔබතුමා අර කාන්තාවට රාත්‍රී භෝජනය අරන් දෙන්න පාවිච්චි කළේ ආණ්ඩුවෙන් වෙන් කරලා තියෙන ඉලෙක්ට්‍රොනික කාඩ් එකද? ඒ කියන්නේ මහජන මුදල් ඔයාගේ පෞද්ගලික වැඩකට පාවිච්චි කළා නම් සම්පූර්ණව ඉල්ලාස් වෙන්න ඕන කියලා. ඒ ප්‍රවෘත්තිය පළ වෙනවත් එක්කම එතුමා ඉල්ලාස් වෙනවා. ඒ කියන්නේ එතනින් පෙන්눔 කරනවා අපි දන්නවා රෑ කෑම වේලකට මහ ලොකු මුදලක් නෙමෙයිනේ. හැබැයි එතන තියෙන්නේ මුදලේ ප්‍රමාණය නෙවෙයි. මෙන්න මේ තියෙන සංකල්පයේ කැඩීම, වගවීම, ඒ කැඩීම ඒ මිනිස්සුත් දන්නවා සමහර අවස්ථාවලදී අපි උදාහරණයක් ගන්න අන්න එහෙත් කඩන ඒ නිසා අපි මෙහෙත් කඩමු කියලා. එතන ප්‍රශ්නේ තියෙන්නේ එතන කඩපු ගමම්ම එයාට සමාජයේ පවතින්න බෑ. හොඳම දේ තමයි එයා අයින් වෙන එක. ඒ වගේම සමාජයකට ප්‍රතික්‍රියා දක්වනවා. එහෙම ගණකාධිකාරී මහත්තයෝ ඔහොම උදාාර සංස්කෘතියක් ඕස්ට්‍රේලියාවට කලින් තිබ්බනේ අපේ රටේ. ඔව් වෙන්න පුළුවන් ඒක තමයි. වෙන්න පුළුවන් නෙවෙයි තිබ්බනානේ. ඒත් මෙහෙමයි දැන් අපි එකට තිබ්බයි කියලා කියද්දී අපි සාක්ෂි සහිතව එන්නට ඕනේ. ඇයි ඔබතුමාට මතක නැද්ද? බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිවරු 4-5 දෙනෙක්ව දොට්ට දානව නේද? මුදල් ආයත විභාගයක් පවත්වලා. අර මනම්පේරි දැරිවිය දූෂණය කරාම හමුදා නිලධාරීන් සිරිමාව මැතිනිය පරීක්ෂණ පවත්වල උන් රස්සාවෙන් නරඹනවා. තිබ්බ නේද අපිට? මෙහෙමයි දැන් ඇත්තටම අදට සාපේක්ෂව තිබ්බ වෙන්න පුළුවන්. දැන් මේ තිබීම ආකාර දෙකකින් පැන නගිනවා. එකක් තමයි සමාජ භාවිතයක් ආශ්‍රයෙන් කියන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා කියන වැරදි භාවිත කියන්නේ අවභාවිතය. අනිත් එක තමයි එහෙම අවභාවිතය කරන්න බැරි වෙන විදිහට නීති රීති පද්ධතියක් ඒ වගේම ආචාර ධර්ම පද්ධතියක් සමාජගත කරනවා. දැන් ඔයා ඔය කියන එක අපේ සමාජයේ එවැනි ආචාර ධර්ම පද්ධතියක් හදන් තිබුණට වඩා තිබුණේ අපේ සංස්කෘතිය භාවිතය තුලින් ආපු තත්වයක්. ඔය මම කියන රටවල් වල යුරෝපයේ දිනුවේ කියන රටවල් වල තියෙන ඒ භාවිතය උඩට ගෙනල්ලා දැන් ලිඛිතව නීති අනුකූලව ප්‍රතිපත්ති ස්ට්‍රක්චර් කරලා තියෙන නිසා ඒක කඩන්න ලේසි නෑ. ව්‍යුහාත්මක රාමුවකට ඇතුළත් කරලා තියෙනවා. ඒකට අර අපි අර ප්‍රජාතන්ත්‍රවාදී කියන ලක්ෂණේ ගත්තොත් ඇත්තටම අපි යා යුත්තේ තර්ක කළ යුත්තේ එතෙන්ට කොහොමද යන්නේ කියන කාරණේ. නමුත් අපි ඉන්නේ අර ඔබතුමා කිව්වා වගේ අර කලින් තිබිච්ච තත්ත්වයකට වඩා අගාධයක. අද මිනිස්සු ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදලා අද තර්ක කරනවා මේ කණ්ඩායමට වඩා මේ කණ්ඩායම හොඳට ආර්ථිකය ගෙනියනවා කියලා. කවුරුත් මේ සමාජයට අවංක නෑනේ සංජීව මහත්මයා. කවුරුත් ජාතික නායකයෙක් වෙන්නේ නෑනේ. අපි වහන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්. අපි වහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රැක ගන්න පුළුවන් නායකයෙක්. අපි කවුරුත් ජාතික නායකයෙක් වෙන්නේ නෑ. ජාතියකට අපි එකමුතු වෙන්නේ නෑ. මං කියන්නේ මේ වෙලාවේ ඔබ කිව්ව හොඳ වචනයක් පබ්ලික් ඉන්ට්‍රස්ට් මහජන අභිලාෂය. මේ තමයි වැදගත්ම වචන දේශපාලනේ. මේ මහජන අභිලාෂය තියෙන හොඳ රටක ජීවත් වෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට. එහෙම වෙන්න බෑ රෝෂන්. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් අද රටේ අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳටම දොස් කියනවා. මොකද එක කාණ්ඩයක් බයිනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ ඉඳලා එයා පැනලා මෙහෙට ආව ඒක වැරදි කියලා. හැබැයි එතුමා ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු වැරදි ඒ ආණ්ඩුව කරපු වැරදි කියලා දොස් කියලා. එහෙම අහපු මිනිස්සයා මෙතනට ඇවිල්ලා මේකේ වැරදි වෙනවා නම් ඒව කතා කරන්න ඕන. ඒව කතා නොකර බෑනේ. ඒක කතා කරනකොට දැන් ඉන්න ආණ්ඩුවේ අපි ඡන්ද දුන්න මිනිස්සු අපි වයින්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. ඊට පස්සේ මේ ඇත්තටම අපේ අවශ්‍යතාවය මේ හොරු නැති කළා මේ රට හරියට හදන්න නම්
ජනාධිපතිතුමායිලා එක වෙලාවක කියනවා ප්‍රාදේශීය සභාවකයේ මට මතක විදියට මේ ඔක්කොම අසුද්ධ සන්දානේ මේ ඔක්කොම එකයි මට බලය මට පොඩ්ඩක් ශක්තිමත් කරන්න කියලා. මොකද්ද උනේ? නැත්තටම හේදිලා ගියානේ. ආවේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයයි රනිල් එක. මේ දෙන්න කවුද? ඔරුකි මේ හොරකම් කරා කියන ආණ්ඩු දෙකේම කාණ්ඩ දෙක ආවේ වැඩිම ඡන්ද දීලා. ජනතා විමුක්ති පෙරමුණට මොකද උනේ? මෛත්‍රීපාල සිරිසේන මේක තමයි රටේ. ඔබ කියන්නේ පළාත්පල මැතිවරණේ ප්‍රතිඵල. ඉතින් මම මේකෙන් පෙන්වන්න හදන්නේ මේ රටේ අපි කොච්චර කතා කරත් රටේ මිනිස්සු වෙනස් වෙනකන් අපිට මේ කොයි කවුරු ආවත් මේ රට හදන්න බෑ. ඒකින්ද මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඕන. වහල්භාවයෙන් මිදෙන්න ඕන. මිනිස්සු හදන්න ඕනේ නායකයෝ සංජීව මහත්මයෝ. මිනිස්සු නිකන් ඕපපාතිකව හැදෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට තියෙනවා 60%කට දුප්පත්කම් මේ රටේ. ඒතර දුප්පත්කම ඇති වෙච්ච ගමම ඔබ ගණකාධිකාරී මහත්මයා කාර්තික විද්‍යාව ගැන දන්න කෙනෙක්. දුප්පත්කම ආපු ගමම්ම වෙන්නේ තව කෙනෙක්ගේ වහලෙක් වෙන එක වළක්වන්න බෑ. ඒතර අපි දන්නවා රජයේ ආදායම හොරකම් කරනවා කියලා. සමෘද්ධිය හොරකම් කරනවා කියලා. පොහොර සානාධාර හොරකම් කරනවා කියලා. මහවැලි ආධාර හොරකම් කරනවා කියලා. හැබැයි අපිට අහිංසක මිනිස්සු ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි අර 2015 ජනවාරි 8 කිව්ව යහපාලනයක් හදනවා. ඡන්දෙ දුන්නා, බලය දුන්නා. බලය දුන්නු මිනිස්සු මිනිස්සුන්ගේ ආජන අභිලාෂයේ ගණිකා වෘත්තියේ යෙදෙව්වොත් අපේ රටේ නීතියක් නැහැ. උන්ට දඬුවම් දෙන්න. උන්ට දඬුවම් දෙන්න. ඒක කියන වාචකය. එතනට මොකද්ද ඔබලා දෙන උත්තරේ? දැන් ඔබලා මේ හදනවා හරි ලස්සන වාර්තාවක්. මේක චන්ද්‍රිකා නෝනත් හදුවානේ. ජයවර්ධන මහත්මයා ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදුවානේ. හැබැයි මේක නීතිමය ලියවිල්ලක් නෙවෙයි. දැන් මේගොල්ලෝ දෙනවා 2015 දින 100 පොරොන්දු පත්‍රයක්. හැබැයි මේක අපිට උසාවියට ගිහලා පුරවැසිට අභියෝග කරන්න පුළුවන්ද? මේ මිනිස්සු කළේ නැත්නම් දැන් ගෙදර යන්න කියලා. දැන් ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කැඩුවා කියලා දනුවම් දෙන්න පුළුවන්ද? බැහැනේ. ඒතො ලැජ්ජ බය නැහැ නේ. වැඩක් නැහැ නේ. ගේම් එක ඕවනේ. මේ මොම සංජය බොරුවට මිනිස්සුන්ට බයින්න එපා. නෑ රෝෂාන් මම එතුමාට ඔය අවස්ථාව දෙමු. මම ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් මතුකලේ. දැන් ඇත්තටම ඒ නිසාම තමයි අපි හුදෙක් මේ ප්‍රතිපත්තියක් විතරක් ප්‍රතිපත්තියක් විතරක් හදලා අපුල ගන්න නැත්තේ. මේ ව්‍යාපෘතියේ දේශපාලනිකුත් තියෙනවා කියලා අපි නොබියවම කියන්නේ ඒකයි. එතකොට මේ ප්‍රතිපත්තිය කොහොමද රටේ ජාතික නිෂ්පාදිතය වැඩි කරන්නේ ආර්ථිකය උඩට ගන්න කියන කාරණා ලිඛිතව ලියලා තියෙන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. දෙවෙනි කාරණේ දේශපාලනයේදී ඇත්තට මේක ක්‍රියාත්මක වෙන ආකාරයන් ටික ඊටාම ගැඹුරින් නීතිගත කරන්නට ඕන. ඒ නීතිගත කිරීමට අපි සූදානම්. මේකට ඔබලට බෑ. ඔබලා යනවා පාර්ලිමේන්තුවට. ඔව් ඒක තමයි. පාර්ලිමේන්තුවට යන්න ඕනේ. මේක තමයි මම දේශපාලන ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම. මේ ව්‍යාපාරය මේ ව්‍යාපාරය ඇතුලේ. ඒ කියන්නේ ડોක්ටර් අනාගතේ ඡන්ද ඉල්ලනවා. කියන්න බෑ කවුද ඉල්ලයිද කියන එක. දැන් මම මේ කීවේ දැන් අපි මහජන ව්‍යාපාරයක් විදිහට මේක බලය ලබා ගැනීමට දේශපාලන පක්ෂ අපි ඇතුළු මහ ජනතාවත් පෙළ ගැසුණු බලවේගයක් තමයි හිතන්නේ. එතෙන්දි කවුද ඉල්ලන්නේ කියන එක අපි සාකච්ඡාවකින් තීරණ කරලා අපි එනවා. එතකොට අපි එන්නේ ප්‍රතිපත්ති ආචාර ධර්ම සියල්ලම හදනවා. දැන් අර ඔයාලට පොඩ්ඩක් මේක තව පැහැදිලි කරගන්නේ හැදීමේ මූල ධර්ම ටිකක් තියෙනවා. ඒ මූල ධර්ම අතර දැන් ලෝකයේ රාජ්‍ය පාලකයන් අතර පාලනය වෙමින් යන තත්වයන්දී අර්බුද හොයාගෙන තියෙනවා. ඒ අර්බුද හැම තැනකම මතුවලා තියෙන්නේ බලය පුද්ගලයෙක් හෝ දෙන්නෙක් මත කේන්ද්‍රගත වීම නිසා. දැන් මේක ඇමරිකාවෙත් තියෙනවා, යුරෝපෙත් තියෙනවා, හැම තැනකදීම කේන්ද්‍රගත වෙන තැනදී එයා අත්නොමතික විදිහට හැසිරෙනවා. ඒක වළක්වමින් ඒ කියන්නේ පුද්ගලයෙක් නියෝජනය වෙන්නේ ජනාධිපති කරන එකම තනි කෙනෙක්. මාෝ සේතුන්නම් ලෙනින්ලත් වැරදිද එතකොට? මෙහෙමයි ඒක අපි විශ්ලේෂණය කරලා පුද්ගලයෙක් මතන කේන්ද්‍රගත වෙලා. හැබැයි ඒවා අපි අධ්‍යයනය කරලා මෙහෙමයි. ඒවා අපි අධ්‍යයනය නෙල්සන් මැන්ඩලා ඒවා පුද්ගලයෙක් අවශ්‍ය වෙනවා ඉන්ස්ට්‍රුමන්ටල් ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ පුද්ගලයා වග වෙන්නට ඕනේ. දැන් අපි හදනවා සිස්ටම් එකට. ඒ නිසා අපි කමිටු ක්‍රමවේදයක් ඒක වග වෙන ක්‍රමවේදයක් පල්ලෙහාට එනකම් ලස්සනට හදන්නට ඕනේ. දැන් හොඳ උදාහරණයක් අපි ගමු. දැන් ගොඩක් දෙනෙක් මේ දවස්වල තර්ක කරනවා නෙවෙයි. පසුගිය දවස් ගානේ සිද්ධ වෙච්ච සිද්ධියේදී ඉලක්ක කරගන්නේ 19 වෙනි සංශෝධනයනේ. ඒතර 19 වෙනි සංශෝධනය අපි වෙනම අරගෙන බලපුවම ඕකේ යම් යම් අඩුපාඩු වචනවල නොගැලපීම් ඉංග්‍රීසි වචන තියෙන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් පිළිගන්නට ඕන කාරණයක් ඒ 19 වෙනි සංශෝධනයේ මේම වෙලා නොතිබුණා නම් ඔය ජනාධිපතිවරයා ගත්තු තීන්දුව අද පාර්ලිමේන්තුවේ ඔය විදිහට අභියෝගකට ලක් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේ අතොනොමිකත්වයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකිනුත් පෙන්눔 කරනවා ක්‍රමිකව සමාජයේ ගමන් කළ යුත්තේ තනි පුද්ගලයෙක් මත බලය කේන්ද්‍රගත වෙනවා වෙනුවට කමිටු හෝ වෙනත් ක්‍රමවේද විදියට පල්ලෙහාට එන්නට ඕනේ. එන්නේ ඒවා අපි බලය ගත්තොත් අපේ බලයක් ඇතුළතදී එන්නේ නීති රීති නීති ආකාරයෙන් සකස් කරනවා. ඔව් අහන ප්‍රශ්නෙට මට එක උත්තරයක් දෙන්න කෙටියෙන් ඔබ දීර්ඝ පිළිතුරක් දෙන්න නිසා මිනිත්තු 5යි මට තියෙනවා. අර දේශපාලන වහල්ලු කියන එකට එකඟද ඔබ? කෙටි උත්තරයක් දුන්නොත් මෙහෙමයි. ඒක එකඟ වෙන්නත් පුළුවන්. يعني වහල්ලුද කියන වචනේ ඇත්තටම මේ මම මෙන්න මේ විදිහට කියන්න කැමතියි.
දේශපාලන සවිඥානික දේශපාලන දැනුම පිළිබඳව ඊටාම පල්ලැහැ මට්ටමක ඉන්නවා. එතකොට ඒක එක් ආකාරයකින් අපිට යම් ශබ්ද කොල්කේ වහලු කියලා කියන්න පුළුවන්. එන්නේ ඒ ගැටලුවම තමයි තියෙන්නේ. ඒ නිසාම මහජනතාවට තේරුම් ගන්න බෑ දේශපාලඥයා කරන වැඩේ වැරද්ද නිසා තමයි මට රස්තාව නැති වෙලා යන්නේ. මගේ ආදායම පල්ලැහැ තියෙන්නේ. මගේ දරුවට අධ්‍යාපනයක් නැති වෙලා තියෙන්නේ. මට සෞඛ්‍යයක් නැති වෙලා තියෙන්නේ. මං දුක් විඳින්නේ අරමිනියා කරන ගොම් වැඩේ නිසා කියලා මිනිස්සු සම්බන්ධ කරන්නේ නැහැ. ඇයි සංජීව අපි අමතක කරන්නේ මේ දින 100ක් 2015ට කලින් කියපුවයි දැන් කියපුවයි. දැන් මේ අලුත් මාතෘකා එනවා. ඇයි අපිට දඬුවම් දෙන්න බැරි වුනේ? අපි දන්නවනේ මේක ගේම් එක. එතකොට ඇයි අපි මහින්ද මහත්තයා රනිල් මහත්තයාව ආරක්ෂා කරන්නේ? අපි දන්නවනේ. ඇයි අනුර කුමාර දිසානක මහත්තයා 19 සංශෝධනය විශ්සගෙනල්ලා මේ සාකච්ඡාවට එන්නේ? අපි දන්නවා. මම අහන්නේ සියලු නායකයන් මිනිස්සුන් ඉච්ඡා බංගත්වයට පත් කරලා තියෙනවා. ඔබලා ගැන විතරයි විශ්වාසයක් තියෙන්නේ. මොකද ඔබලා තාම ඡන්දෙ ඉල්ලපු දැන් හෙට අනිද්දා වෙනකොට අපි ඡන්දෙ ඉල්ලලා ආවොත් අපිත් අර ගොඩටම තමයි වැටෙන්නේ. දැන් ඔබතුමා සංජීව මහත්තයා ඒකෙන් මිදෙන්නේ. දැන් ඔබ ජාතික වැඩසටහනක්. මේව හොඳයි. මේව ඔක්කොම එකතු වෙන්න ඕනේ එක පොදු අරමුණකට. සංඝ වෙද ගොවි කම්කරු කිව්වා වගේ හැම මිනිස්සුම ඉන්න ඕනේ මේ විද්වත් දැන් ගෝඨාභය මහත්තයා අර එළිය කියලා එකකුත් හදනවා. ඒකත් හරි යුක්තිකරුකයි. හරි හොඳ ක්‍රියාත්මක කියලා තියෙනවා. හරි ෂෝක් මේවා. නෑ ඇත්තටම මට දැන් කැලේ වැඩි ගස් පෙන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකක්ද තියෙනවා. දැන් 19 සංශෝධනයත් එක්ක රටේ ඉස්සරහට මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා දැන් මට ඊට වැඩිය බයයි. දැන් ඕනෑම දැන් අපි හිතනවානේ රටේ සල්ලි වලට මිනිස්සුන්ගේ ඡන්ද ගන්නවා කියලා. දැන් ඊට වැඩිය ලේසි පාර්ලිමේන්තුවේ ඉන්න 220 සල්ලි වලට ගන්න එක. ඉතින් එහෙම අරන් රටට ලොකු අගතියක් වුණත් ජනාධිපතිට බලතල නැත්තම් බහුතරයක් ඡන්ද දීලා දෙන මිනිස්සු කියන ඡන්ද දෙන මිනිස්සයාට ඒ වැරද්දක් වෙනවා නම් නවත්තන්න බෑ. නම් මේ මිනිස්සුන්ගේ සල්ලි ගන්න පුළුවන් 19 සංයුත තවත් ප්‍රශ්නයක් වෙනවනේ කියලා දැන් මගේ හිතේ බයක් තියෙනවා. දැන් මේවා දෙපැත්තම තුලනය කරගෙන හදාගන්න ඕනේ ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරද්දී මං හිතන්නේ මේක විශාල බියක් තියෙනවා. මම දන්න ආචාර්යතුමා සමාවෙන්න කාලේ අඩු මමත් බාධා කරනවා මට ආන ප්‍රශ්න කරන්නේ නිදල්ලේ කතා කරන් තිබුණා හොඳයි. හැබැයි අවසාන වශයෙන් අපි අවංක නොවන තැන නේද මේ ඔක්කොම වෙන්නේ. ඒක තමයි ඒ අවංක රට ගැන අපි අවංක නැහැ. ඒක හරි. නමුත් අර අවංක නොවීම වීම තීරණය වෙන්නේම මහජන දේශපාලනට එනකොට මම අර කලින් කිව්ව කාරණේ පුද්ගලික personal interest versus public interest කියන කාරණේ. ඇයි ඔබලට පෙරටුගාමින් එක එකතු වෙන්න බැරි? ඇයි වාම ව්‍යාපාර ඒකාබද්ධ කරන්න බැරි? ඇයි ඩීව් ගුණසේකර මහත්තයලා ඔබලා වේදිකාවට ගේන්න බැරි? එහෙම ඇහුවාම ඔයගොල්ලෝ නිරුත්තර. නෑ නිරුත්තර නෙමෙයි. මම කියන්නේ මේ කියන පොදු මූලධර්මයේදී අපි දේශපාලන කණ්ඩායම එකතු කරනකොට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් කියලා. මේ ප්ලැට්ෆෝම් එක විවෘතයි. හැබැයි තව කාරණේ මම චුට්ටක් මතු කරන්න ඕන දැන් ඇත්තටම අර්බුදයේ තියෙන්නේ මේ සමාජය ක්‍රමිකව මේ තත්ත්වයට ඇවිල්ලා දැන් පාර්ලිමේන්තුවත් මේ මට්ටම පෙනෙන්නේ අපේ වාණිජවාදී ආර්ථිකය ඇත්තටම අපේ සමස්ත සමාජයේ වටිනාකම් සියලුම දේවල් විකිනෙන වෙළඳපොළ සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි වෙනස් කරගන්න ඕනේ. ඒකත් ජනතාව පාර ගිහිල්ලා ඉල්ලුවේ නෑනේ ආචාර්යතුමන් නේද? ඒකත් දේශපාලකයෝ කිව්ව හොඳම ආර්ථිකය විවෘත ආර්ථිකය කියලා අපිට දුන්නානේ. ඒ නිසා අපි එදත් පොලිමේ ගියා 87ත් පොලිමේ ගියා අනේ දෙයියන්ගේ නාමයට අපේ රට හදලා දෙන්න කියන ඉල්ලීම කරලා සංජීව මහත්මයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි තවත් විස්තර සංවාදයක් කරමු. අපිට ඉච්ඡා බංගත ඇති වුණොත් සමාජයේ ව්‍යසනයකට යනවා. සුබ රාත්‍රියක්. අපි ප්‍රවෘත්ති බලන්න සූදානම්.